සියබස සියහඬ එකට එක්කල අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන සුවිසල් සිත්තරණි තැනින් තැන ආනන්දනීය නිල් අහස වෙත අතුපතර වීදි සොඳුරුතම ගීතුරු සමුච්චයක අක්මුල් විහිද ගිය සාර පස වෙත සහෘද රසිකයන් කැටුව යෙදෙන රස සොඳුරු චාරිකාව හද සක්මන හද සක්මන ඊයේ අතීතයේ සිට අද වර්තමානයේ මතින් හෙට අනාගතයේ වෙත ජීවන නෞකාව යාත්‍රා කරවන කාලත්‍රයේ යාත්‍රිකයාණෙනි. එකම එක් සැඳෑවක ඉසිඹුවක් තුන මැනවි. සිටිචේන රේඛාවේ මෙකිය නිරමලට දිනෙත් යුග යහලන්න. බිඳී යන රළ හඬට සවන් යුග මුදාලන්න. ඉපදෙමින් නික්ම යන සිද්දහර විමසන්න. හදවතේ ගීතයට නිදහසේ මතුවන්න. නිවි සැනසෙන සැඳෑ අහස් තියතිගේ කිලවිත් හද සක්මනට එකතු වන දයාදර සියහඬ ශ්‍රාවක රසවතුනි රසවතියනි. ආයුබෝවන් ඔබට. සුවිසල් සිත්තරණි තැනින් තැන අතුපතර විහිදි සොඳුරු ගීතුරු සමුච්චයක අක්මුල් විහිද ගිය සාර පස සොයා සහෘද රසික ඔබ කැටුව යෙදෙන රස සොඳුරු චාරිකාවේ ඇරඹුම සනිටුහන් කරන්නටයි අප මේ සූදානම් වෙන්නේ. හද සක්මන උපමා රූපක සංකේතාදී තරු ලකුණු කියන මඟ සාගෙන මන්ද්‍ර මධ්‍යම උච්ච ස්වර රිද්මයන්ගේ ඉඟි ඔස්සේ සියහඬ හද සක්මන ගීත කිම්බිම වෙත සෙනෙහසින් සපමින් වන මා ප්‍රියාදර සහෘදේනි. අමා ගී 10ක් පිළිවෙලට අතුරා භාවමය රස අත්දැකීමක් එහෙම දෙකක් අතරටම තවරා රසික සුහද ඔබ වෙත පිළිගන්වා ඔබේ ගී පවස සනහාලන්නට සූදානමින් ඊටාම ගෞරවයෙන් ආදරයෙන් අපි කළ ආරාධනය පිළිගෙන ආදරණීය සහෘදයේ සියහඬේ සොඳුරු හිතවතෙක් අදත් සියහඬ මැදිරියට පැමිණ සිටිනවා. ඔහු නමින් නුවන් මොනරවිල. ඊටාම ගෞරවයෙන් සහ සෙනෙහසින් සියහඬ හද සක්මන වෙත අපි ඔබව පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන් ජානි වසන්ති. ජානි වසන්ති කියනවට වැඩිය මේ වැඩසටහන පුරාම මම වාට ජානි නම් කියලා මතන්න හරිම කැමතියි. ඒ වගේම සියහඬ හද සක්මන සහෘද රසික ඔබ සැමට මම ආයුබෝවන් කියනවා. ජානි ඔබටත් මම ආයුබෝවන් කියනවා. හද වීණාතත් ප්‍රකම්පිත කරමින් සොඳුරු ආස්වාදනයෙන් සුරෝපිත ඇල්මෙන් ඇතුළු හද ගැබී සුරකිව නිරතුරුව සංවේදනාත්මක ලාදලු ලියලනා සොඳුරු ගීතුරු 10ක සුපුෂ්පිත කුසුමන්හි ගැඹුරු අනුභූති සුගන්ධය ආදරණීය සියහඬ සහෘද ශ්‍රාවකයන් සියලු දෙනා වෙත සෙනෙහසින් සහ නිර්ලෝභීව තිලින කරන්නට අප ඔබට ආරාධනා කරනවා. අපේ සහෘද ශ්‍රාවකයන් ඔබේ රසඥතාවේ ලය හඳුනා ගනිවි කියා මා විශ්වාස කරනවා. හද සක්මන. එහෙමනම් රසවතුනි රසවතියනි සියහඬ සහෘද රසවතිකුගේ හද මැදුරට පිවිස එහි සොඳුරු කුටීරයන්හි දොරටුවන් එකින් එක විවර කර මියුරුතම ගී 10ක රස සුවඳ ඔබ වෙත කැඳවාගෙන එන්න දැන් මා සූදානම්. ඉතින් මට අවසරයි සුපුරුදු ආදරණීය ආමන්ත්‍රණයට.
මොනරායේ. ඉතින් මොනරායේ අපට කියන්න ඔබ ඔබේ හද සක්මන පටන් ගැනීම සනිටුහන් කරන්නේ කොතනින්ද? ස්තුතියි ජානංගි. මගේ මුල්ම ගීත තේරීම පද රචනය කරලා තියෙන්නේ ජයතිලක කම්මැල්වීර. එහි ගායනය සහ සංගීතය අයිති නවපරපුරේ ගායකයෙක් වෙච්ච කසන් කල්හාරට. මට ඔබට ජීවිතේ කියවා නිම කරන්න නොහැකි. එහෙම නැත්නම් ඉක්මවා යා නොහැකි පෞරුෂයක් තියෙනවා. සාමාන්‍යයෙන් කියන තාත්තා අප්පච්චි කියන නම් වලට මේ පෞරුෂය එහෙම නැත්නම් කියවා නිම කරන්න නොහැකුණ සංඝටකේ අයිතිය තියෙනවා. මේ ගීතයේ පුරා ඒ චරිතය ගැන අපූර්ව කියවීම ලියවිලා තියෙනවා. පද රචනයේට විශේෂයෙන් සංගීතය හා කටහඬ ඉතාම සාධාරණයක් කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ ගීතය අපේ ආත්මය ඇතුලේ ඉන්න පියාව කියවනවා. මම අද මුල්ම ගීතයට මේ තෝරාගන්නේ අන්න ඒ කියවීම මට දැනෙන හන්දල. ඔබෙන් දිය ලැබ සාර වූ තුරුණු කෙත්වතු දෙස බලා නොපෙනෙන තරමින් සිනාසී නිසලවම හිඳිනා. අප්පච්චි. එහෙම ලිව්වේ ජයතිලක කම්මැල්ලවීරයයි. අපි බලමු මෙහෙම ලිව්වේ කවුද කියලා. සොර බොර තරමට සෙනෙහස පුරවා කන්නට වාගේ ටික ටික බෙදලා අස්වනු කවුරුද නෙලන්නේ නොසිතා අප්පච්චි නුඹ කුඹුරක් හැදුවා. ශිල්ප පුරවලා බිම තෙත කරලා අපති නොයන මහා මියරක් බැඳලා රැතුන් 30 පැය මහ පැය රැකලා අස්වනු පූදින මග එලි කෙරුවා. වක්කඩ වතුරෙන් උස සනසාලා කිරිවදිනා ගොයමට බත් කැව්වා. ඉඳ හිට ගොයමට එන මෙහිසේනා ඇස් ඇරගෙන ඈතට පැන්නුවා. එවන් අප්පච්චියෙක්ගෙන් දිය ලැබ සාර වූ කෙතක් සමගයි අද මා හද සක්මනෙහි යෙදෙන්නේ. ඒ ආදරණීය අප්පච්චි ගැන ඔබට යමක් කියන්න මේ හොඳම අවස්ථාව මොනරයි? හොඳයි නංගි. ඔයා අහන විදිහට මගේ අප්පච්චි ගැන මම මෙහෙම කිව්වොත් මගේ අප්පච්චි නිහඬ අරගල කරුවෙක්. 80 වර්ජනයත් එක්ක කොටස් දෙකක් පිළිනවා. ඒ කියන්නේ වර්ජනයේ පිළි අරන් පැත්තකට වෙන කොටසේ හා වර්ජනය අතහැරලා නැවත සේවයට යන කට්ටිය. මගේ අප්පච්චි මේකෙන් වර්ජනයේ පිළි අරන් බදුල්ලි ඩිපෝවෙන් රස්සාව නැති කරගෙන පාරට බහින කොටසට අයිති වෙනවා. එතන ඉඳන් එයා සබරගමුවට එනවා. කියන්නේ මගේ අම්මගේ ගමට. එතන ඉඳන් එයා අපට අවස්ථා හදනවා. එයාට හැකි හැම විදිහටම එයා අපට අවස්ථාව ලෝකේ දකින්න අවස්ථාව ආදනවා. මම අප්පච්චි දකින්න හැරියට සොරබොල වැවතරම් හරිම රළු විදියට රළු නිෂ්පාදනය. කෑලි කැලවිච්ච නායකිය කඳු ගැටයක් වගේ. එයා කොයිම වෙලාවකවත් එයාගේ හැඩතල හදාගන්න, එයාගේ හැඩතල නිර්මාණය කරගන්න එයා අමුතුවෙන් මහන්සිුන්නේ නැහැ. එයා හැම දෙයක්ම අපිට හැඩතල නිර්මාණය කරලා දෙන්න කැප වුණා. මට ඔහු දැනෙන්නේ ඇත්තටම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නායකිය එහෙම නැත්තම් කෑලි ගැලවිච්ච කන්ද. හැබැයි ඒ කන්ද මොනම හරි අවස්ථා හදනවා. මගේ අප්පච්චිත් ඒ වගේ මට අවස්ථා හැදුවා කිව්ව නිවැරදි. සොරබර උඩින් පෙනෙනා මහ මිනුගුණ සෑයේ උසට හැමදාමත් දැක දැක පින් අරගන්නවත් හීනෙන් මා ළඟ අප්පච්චි එනවද මතු දවසක. අප්පච්චි දිව්‍ය ලෝකෙ ගිහින් අවුරුදු 4ක් පිරෙන දවසක මුවන් මොණරවිල කියන කවියා මුහුණු පොතේ ලියපු කවි 6කින් සමන්විත කවි පන්තියේ අවසාන කවිය තමයි ඒ මා කිව්වේ. ලෝකය දකින්නට ඔබට
අපමණක් වූ අවස්ථා නිර්මාණය කර දුන් ඒ ආදරණීය පියාණන්ට මේ සසර ගමන බොහෝ දුර නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි දැන් පිවිසෙමු අද සක්මන අපේ පළමු ගීතයට. සියක් උල්පත් මවාදී නිසලවම හිඳිනා. ගීපද සංකල්පනාව ජයතිලක කම්මැල්ල වීරයන්. ගීතනු හා ගායනය කසුන් කල්හාර. අද සියහඬ හද සක්මන පළමු පියවර මෙසේ සනිටුහන් කරනවා. නිසලවම හිඳිනා නමක් නැති මකන්ද ඔබ අපච්චි අපපච්චි නිසලවම හිඳිනා අපච්චි අපපච්චි මෙහෙවරට ආවේ සිතා වෙහෙස නොබලා වෙහෙසෙනා තෙත් ගුණය මෙත් ගුණය සඟවා අකම්පිත වතපා අපච්චි අපපච්චි සියක් මුල්පත් මවාදී නිසලවම හිඳිනා නමක් නැති මකන්ද ඔබ අපච්චි අපපච්චි හද සක්මන. හද සක්මනේ දෙවන නැවතුම ඔබ සනිටුහන් කරන්නේ විශාරද කරුණාරත්න දියුල්ගණේ සහ සංගීතවේදී සුනිල් දයානන්ද කෝණාරසු සංයෝගයෙන් සිංහල ගීත සාහිත්‍යයට දායාද වුණ සුවිශේෂී ගීතයක් ළඟ. මේ යුග ගණනාවක රසික සිත් සනහලන විශිෂ්ට ගී නිර්මාණයක්.
මේ දක්වා අපේ සිංහල ගීතාවලියේ මව්ගුණ ගීත කොපමණක් ලියවී තිබුණත් ඒ බොහෝ ගීතවලට වඩා විශාරද කරුණාරත්න දියුල්ගණයන් ගායනා කරන ගමට කලින් හිරු ගීතයට හිමිවන්නේ අග්‍රගණ්‍ය ස්ථානයක්. මවකගේ ආදරය, කරුණාව, දයාව, සෙනෙහස මිනිත්තු 2-3කදී රසික සිත් තුළ සංවේදනාත්මකව ප්‍රකම්පිත කරවන විභවයක් මේ ගීතය තුළ ගැබ්කොට තිබෙනවා. කියන්න මොනරයි මේ ගීතය ඔබ රස විඳින්නේ කොයි ලෙසටද? ජානංග මගේ දෙවෙනි ගීත තේරීම සුනිල් දයානන්ද කෝනාරගේ පද රචනයකට හා සංගීතයකට කරුණාරත්න දියුල්ගණේ ගායන ගමට කලින් හිරු ගීතයට අයිති. ඒක අම්මා ගැන ලංකාවේ දහස් ගාණක් ලියන ගීත අතරේ අමුතුම කියවීම. ගමකට අක්මුල් විහිදී ගිය ඕනෑම කෙනෙකුට මේ ගීතයේ ඇතුලේ කියවෙන ලක්ෂණ දෙන අම්මා හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ නැතත් මේ ගීතයේ ඇතුලේ ඉන්න අම්මා කොතනක හෝ මට ඔබට අයිති වෙනවා. මම මේ හැඟීම විතලා තියෙනවා. ඒකයි මම මේ ගීතේ දෙවෙනියට තෝරගන්නේ. මේ ගීතේ පද ගැලපීමට මම ඉතාම කැමතියි. ඔබට දැනුණු මේ ගීතයේ පද රචනය ගැන විග්‍රහයක් කළොත් කොහොමද? ජයනක් මේ ගමට කලින් හිරු කියන ගීතයේ පද රචනාව ඇතුලේ ඉන්න අම්මා එකවර ග්‍රාමීයව මැව්වත් ඒ අම්මා හැම තැනම ඉන්නවා. ඕනෑම පරිසරයක කොහොම හරි අපට ආදේශ වෙනවා. උදාහරණයක් ගත්තොත් රැය කරුවල අරගෙන දරුවන් එනතුරු නිතන නිවන් දකින්නේ. ඕක ග්‍රාමීයවත් නාගරිකවත් අර්ධ නාගරිකව ගත්තත් සෑම අම්මෙක්ම පාරමිතාවක් වගේ පුරන දෙයක්. හැම අම්මෙක්ම කරුවල එක්ක මේ ක්‍රියාත්මක වීම ඇතුළේ ඉන්නවා. හැම අම්මෙක්ම හවසට දරුවන් එනතුරු මග බලනවා. ඒකයි කිව්වේ මේ ගීතයේ ඇතුලේ නියෝජන වෙන පරිසරය මොකක් වුණත් මේ අම්මා හැම තැනකම ඉන්නවා. ඊට පස්සේ මේ සින්දුව ගත්තොත් මේ සින්දුව ඇතුලේ අර අම්මගේ ක්‍රියාකාරීත්වය සෑම විටම අම්මා පෙරමුණ ගැනීම. ඒ කියන්නේ දරුවන්ගේ කාර්යයන් වලට, ජීවිත කාර්ය වලට ඒ කාර්යයන් එක්කම ඇය උසුලන දුක, ඒ කියන්නේ ඒකට ප්‍රතිලාභයක් නොඉල්ලා දරා ගන්න හැඟීම මේ ඔක්කොම මේ ගීතයේ හරි අපූර්වට ගලපලා තියෙනවා. සුනිල් දයානන්ද කෝනාර මේ පද ඊටාම ලස්සනට ගීතයක් කරලා තියෙනවා. මම යන්නේ ගැළපීම ඊටාම ලස්සනට මේ ගීතය ඇතුලේ දකිනවා. විශිෂ්ට ගීත නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. මේ ගීතයේ රසය ඔබේ මේ විවරණ ශෛලියෙන් තව තවත් තීව්‍ර වූ බවයි මට හැඟෙන්නේ. ඒ වගේම මොනරායේ මගේ අතේ තියෙනවා නුවන් මොනරුවිල කවියා අම්මා ගැන ලියපු විශිෂ්ට කවි පන්තියක්. මම කැමතියි ඉන් පොඩි කොටසක් ඉදිරිපත් කරන්න. ගොඩක් කාලෙකට පස්සේ වැව් බැම්මට හිර කරලා දරාගත්ත බර පෙරලගෙන වැව වාන් දාන්න පටන් ගත්තා මහවැස්සට. ගොඩක් කාලෙකට පස්සේ වැව අඬනවා. කට්ටිය බලාගෙන ඉන්නවා. බැම්ම කැඩෙයිද? නෑ, ඇඬුවට දරාගන්න හයිය තියෙනවා. ගමේ වැව වගේම පරණ ඉහත්තාවේ ආතා. වැවේ තත්ත්ව සහතිකේ ලීවේ එහෙම. වැවත් හරියට අපේ අම්මා වාගේ. දන්න දවසේ ඉඳලා හිත් බැම්මට දරාගත්තා බර උහුලන්න වැඩියත් එක්ක. ඒ තමයි අපේ ආදරණීය නුවන් මොනරවිල කවියා.
අපි දැන් පිවිසමු ගීතයට. ඊට කලින් මම කැමති මොනරයි ඔබේ ආදරණීය අම්මාට නිදුක් නිරෝගී චිර ජීවනයේ සපිරි හෙට දවසකට සුබ ප්‍රාර්ථනා එක් කරන්න. ඔබේ ආදරණීය අම්මාවත් එක්තු කරගෙන මේ ගීතය රස විඳමු. සියහඬ හද සක්මනෙහි දෙවන ගීතුරේ පළමිහිර කලා වැවේ නිල් දියවර අපේ අම්මා. ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැද මල් පොඩි පෙපුණා ඒ මල් සුවඳේ අද ලොවුතුරු සුව විඳිනා කලාවැවි අපේ අම්මා. රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිතනේ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් දිකි බිඳ හැඬුවත් නිත නෑ නිදී විඳ ගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහමායාවිනි කවදාදු ඔය නෙති දරුසෙනි හසින් මිදින්නේ දෙපාරි දෙන විට විහංග ගීත බණ පද වේවා භූමලුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවි සැදේවා මත් උපදින සසරේ විසාකාව වී මෙත් මගනෙත් හමු වේවා ඇත් රැජිනියනි ඔබේ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අත ලොවුතුරු සුව විඳිනා කලාවැවිනි දියවර අපේ අම්මා හද සක්මන මොනරයේ ඔබ ඔබේ හද සක්මනේ තුන්වෙනි පියවර තබන්නට තෝරගෙන තිබෙනවා තවත් විශිෂ්ට ගීතයක්. සිංහල ගීතයට බෞද්ධ දර්ශනයෙන් ලද බලපෑම සුළුපටු එකක් නොවේ කියලයි මට හිතෙන්නේ. ඉතින් එවන් අරුත්බර ගීතයක
රස භාව විඳගන්න සහෘද ශ්‍රාවක ඔබ සූදානම්ද? සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ. සිංහල ගීත සාහිත්‍යයට විශිෂ්ට ගී නිර්මාණ රාශියක් දායාද කළ ගේපද රචකයෙකු වන රත්නශ්‍රී විජේසිංහන්ගේ තවත් විශිෂ්ට ගීතයකට තමයි අපි ඊළඟට පිවිසෙන්නේ. මේ ගීතය ගැන ඔබට දැනෙන හැඟෙන දා අප සමග බෙදා හදා ගනිමින් ඉඩ හරින්න මොනරයි ඔබේ තුන්වන හදසක් වන හැඟුම් සිතුම් වලට සියහඬ ගුවන් ගැබේ සැරිසරන්නට. මගේ තුන්වෙනි ගීතය ඇති වෙන්නේ ගුණදාස කපුකේශුවලට. මම ඔබගේ කටහඬට ඉතාම කැමතියි. මේ ගීතය රත්නසිරි විජේසිංහ නිර්මාණය කරලා කපුකේශුවරින් විසින් සංගීතය සපයපු විශේෂයෙන් ඔබෝ සංගීතයේ යොදවපු ඉතාමත් විශිෂ්ට ගීතයක්. ලංකාවේ විවෘත ආර්ථිකයත් එක්ක ගමේ කලාව බිඳ වැටීම, ඒ ඔස්සේ වේගෙන් වාණිජ්‍යකරණය වෙච්ච අපේ සාහිත්‍ය, ඒ මුදලට විකිණීම, ඒ හරහා අපේ හර පද්ධතින් විනාශ වීම, ඒකට අනුගත වෙච්ච මිනිස්සුන්ට හැර ඒකට අනුගත නොවු මිනිස්සු වඳ වී යෑම මේ ගීතය ඇතුලේ අපූර්වට කියවෙනවා. සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ. මේ ගීතය අපේ 70 දශකයෙන් පස්සේ විවෘත ආර්ථිකයත් එක්ක සංගීතය අපේ සංස්කෘතික අංග වාණිජකරණය වීම, ඒ ඔස්සේ සම්ප්‍රදායික ශිල්පීන් මියදී යෑම, ඔවුන්ට ඒම වාණිජකරණ රැල්ලට අනුගත වෙන්න නොහැකි වීම අපූර්වට මේ ගීතය ඔස්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ ගලා යාමට මම හරි කැමතියි. ඒ නිසා මගේ තුන්වෙනි ගීතය ලෙස මේ ගීතය මම තෝරගන්නවා. බොහෝ සාහිත්‍ය සහ කලා නිර්මාණයන්ට සරු උල්පතක් වුණා මේ සඳකිඳුරු ජාතකය. මෙහි එන සඳකිඳුරියට නැවත තම ලෝකය ලැබෙන්නේ සත්‍යක්‍රියාවකි. ඒ සත්‍යක්‍රියාවට අවශ්‍ය විභවය වන්නේ පටිවෘත්තතාව. මොනරයි සමාජයේ නැමැති සඳකිඳුරියගේ සංස්කෘතිය නැමැති සංසාරගත සහකරුවාගේ පපුව හී තුඩක් පසාරු කරගෙන ගිහින් තියෙනවා. ඒ හී තුඩෙහි රැඳි උග්‍ර විෂ හදවතේ සිට කේශ නාලිකා දක්වා සියෝ ළඟ වෙලාගෙන ගිහින් වටිනාකම් නැමැති අස්ථි පංජරය වියලි දර හැවක්සේ මුළු දේහයම පොළවට කඩා ඇද දමලා දැනටමත් මියදිලාද කියලත් සැකයි. දැන් ඒ සමාජය නැමැති අන්ත අසරණ කිඳුරියට ඉතිරිව ඇති පිළිසරණ සත්ක්‍රියාවක්ද? එහෙමනම් ඒ සත්ක්‍රියාව සඳහා කිඳුරිය ළඟ පටිවෘත්තතාව පවතිනවාද? හොඳයි නංගි. ඔයා සඳ කිඳුරු ජාතක කතාවත් වර්තමාන සමාජයත් සංස්කෘතියත් එකට සම්බන්ධ කරලා ගත්ත ආරම්භයට මම මෙහෙම කිව්වොත්, ඒක මගේ කියවීමට ගත්තොත්, අපි අද දක්න සංස්කෘතියත් ඒ බිඳ වැටීමත් කියන්නේ කලින් පරම්පරාව පවත්වාගෙන ආව ක්‍රමවේද. නූතන පරම්පරාව ඇතුලේ අත්හැරියාමක් කියලා ගන්න පුළුවන්. අත්හැරීමයි ප්‍රතික්ෂේප වීමයි දෙකක්. බොහෝ හේතු නිසා, උදාහරණයක් මිල වටිනාකම දවසේ පැය 24ට වර්තමාන සමාජයේ ආරෝපිත වීම නිසා අපිට අපේ පරම්පරාව පවත්වාගෙන කාලය වැඩිපුර මිඩංගු වෙන කොටස් අත්හැරියන්න පුළුවන්. නමුත් ඒකෙන් කියන්නේ ප්‍රතික්ෂේප වුණා කියලා. අත්හැරියන්න පුළුවන්. අපිට අපේ සංස්කෘතිය අත්හැරලා තියෙනවා. ඒත් ඒක ඇතුලේ මම දකිනවා ප්‍රතික්ෂේප වීම අඩුයි. අපි කැමති පවත්වාගෙන යන්න කැමති. නමුත් අපිට
මොකක් හරි හේතුවකට අතහරින්න වෙලා තියෙනවා. ඒකට අනුගත වුණ පරම්පරාව මේ ගීතය වගේම ඔබ ඇහුවා වගේම ඒක පවත්වාගෙන යන්න අනුබද්ධ කොහොම හරි මොනම ක්‍රමයකින් අනුබද්ධ වෙච්ච කොටස ඉතුරු වුණා. අනිත් ටික ප්‍රතික්ෂේප වුණා. අත්හැරීමයි ප්‍රතික්ෂේප වීමයි මත ලංකාවේ සංස්කෘතිය දෝලණය වෙනවා. මම කියන අන්නේ අත්හැරියන කොටසට ආදේශ වීම වලට උත්තර පෙර පරම්පරාව අපිට හදලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ කාලයේ වැඩියෙන් වැය වෙන නූතන සමාජයේ දරා ගන්න බැරි කොටසට ඒකට විකල්පය හදලා තිබ්බේ නැහැ. ඊට පස්සේ ඒකට උනේ නොයෙක් වෙළඳ උපක්‍රම හරහා ආව කොටස් සංස්කෘතිය ලෙස එකතු වුණා. දැන් අර මම ඔය අහපු දෙයට උත්තර දෙනවා නම් සමාජය කියන කිඳුරිය අපි විසින් නැවත වරක් නිදහස් කරගන්න නම් ඒක අධ්‍යාපනය විසින් ඒ බැඳලා තියෙන බැඳි ලෙහලා අලුත් කොටස් එකතු කරලා අර සංස්කෘතියේ මූලික හර පද්ධතිය එහෙම නැත්නම් අපිට අත්හැරිච්ච කොටස් ටික පවත්වාගෙන යන්න ඕන. මම හිතන්නේ ඒ උත්තරේ ප්‍රමාණවත්. ඕමනරයි පැහැදිලි. පැහැදිලියේ උත්තරේ ප්‍රමාණවත්. අඩුම තරමේ අත් නොහැරි ඉතිරි වෙලා තියෙන දෙයක්වත් අපෙන් පසු වෙන අනාගත පරපුරට ඉතිරි කර යෑමේ යුතුයකමක් හා වගකීමක් අපට තියෙන්න ඕනේ. එහෙමනම් දැන් අපි පිවිසෙමු ගීතයට. විශිෂ්ට ගීපද රචකයෙකුගේ අපූර්වතම ගීපද රචනාවක ස්වර වර්ණ තවත් දක්ෂ පරිකල්පනයෙන් අනුන සංගීතවේදියෙකු වන විශාරද ගුණදාස කපුගේ ශූරෙන් අතින් වර්ණ ගන්වා ජානක වික්‍රමසිංහ නම් ඒ භාවපූර්ණ ගායන ශිල්පියාගේ මధుර මනෝහර ස්වරයෙන් ඉතාම හැඟුම්බරව ගෑන ගීතයක් රස විඳින්නටයි දැන් අපි ඔබ කැටුව යන්නේ. හද සක්මනේ තුන්වන පියවර සනිටුහන් කරමින් අපි එක්ව රස විඳිමු සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ. කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ පසළොස්වක පෝයදා අවසන් කටයුතු කළා පසළොස්වක පෝයදා අවසන් කටයුතු කළා. ගමේ නාදගම් පොලේ කිඳුරිය වී නුඹ එදා ගයුලියගී විකුණන්නට කොළොම් තොටට ඉගිලුණා කනකෙකිනිය ගමට ඇවිත් ඇඬුවා නුඹ ගැන කියා ඇඬුවා නුඹ ගැන කියා
වෙල්දෙනියෝ විතිපුරා තනිවමසි පදකියා තනිව හිටිය කින්නරා ලය දැදුරුව මියගියා කලකෙකිනිය අඩන්නේ නෑ ඇහේ කඳුළු නැති නිසා ඇහේ කඳුළු නැති නිසා සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ පසළොස්වක පෝයදා අවසන් කටයුතු කළා පසළොස්වක පෝයදා අවසන් කටයුතු කළා අද සක්මන විකසිත පෙම් පුකුරු පිය අද සක්මන රස සුන්දර චාරිකාවේ හතරවන නැවතුම ලෙස ඔබ නතර වනවා තවත් ආදරණීය ගීතයක් ළඟ. මොනරයි ඔබ මේ ගීතයේ රස විඳින හැටි අපටත් කියන්න. ජානංග මගේ හතරවෙනි ගීත තේරීම මම ප්‍රේමය ගැන කියවීමකට වෙන් කර ගන්නවා. වර්තමානයේ ප්‍රේමය කියන්නේ වාණිජකරණය වෙච්ච සිතුවිල්ලක් කිව්වොත් නිවැරදි. නමුත් 70 දශකයේ අග ආචාර්ය අජන්ත රණසිංහ ඒක මහා පරිත්‍යාගයක් විදිහට ගීතයකට ගන්නවා. ඒක තමයි විකසිත පෙම් පොකුරු පියුම් විදිහට පද රචනය කෙරෙන්නේ. තමන්ට අහිමි වෙන ප්‍රේමය විරහව තමන් ළඟ තබාගෙන පරිත්‍යාගයේ අනිකාට ලබා දෙනවා. මේ ගීතය ඇතුළේ කියනවා. සංගීත ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරින් විසින් සපයලා පණ්ඩිත අමරදේව තමයි මේක ගායනා කරන්නේ. ප්‍රේමයේ ඛේද වාචයකින් කෙලවර වන වර්තමාන ලෝකයට ප්‍රේමයේ පරිත්‍යාගයක් කියපු ගීතයක් ඊටාම විශිෂ්ට ආකාරයෙන් මේ චිත්‍රය නිර්මාණය කළා තියෙනවා. සංගීතය, පද රචනය හා ගායනය සමසම මට්ටමට යෙදවුණු මේ ගීතයට මම ඊටාම කැමතියි. ඒ නිසා මම මේක තෝරගන්නවා. ගීත ශාස්ත්‍රයට පමණක් නොවේ සකල විද කලාවන්ට මේ අදාළයි. මොනරයි මං ඔබෙන් අහන්නේ නැහැ මෙවැනි නිර්මාණ අද බිහි වෙන්නේ නැද්ද කියලා. මට කියන්න පුළුවන්ද කාන්තාරයක සලකුණු පෙන්වන ඉඩමක මං ආයෙත් කියනවා ඉඩමක මෙවැනි නිර්මාණ බිහි වෙන්න ඕනි කරන සරුපසක් නිර්මාණය වෙන්න නම් මූලිකව විය යුත්තේ මොනවද? මෙයා අහන විදිහට නංගි ලංකාවේ අපේ තියෙන කලා ඉඩම පෝෂණය කරගන්න අපි මොකද්ද කරන්න ඕන? සරලවම මම කිව්වොත් අධ්‍යාපනයෙන් ඉවත් කරපු කලාව නැවත අධ්‍යාපනය තුළට අපි කොහොම හරි ගන්න ඕන. අද වෙනකොට කලා උපාධිය රස්සාවකට ඉලක්ක වෙන තැනින් ගලවා ගන්න ඕනනේ. අනිවාර්යෙන් මේ දේ සිද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ මම ආසන්නව නිලාරෙන් කාසින්ගෙන් පස්සේ හරවත් නිර්මාණ වලට කැපෙන විද්‍යාර්ථීන් මුණ ගැහිලා නැහැ. දැක්කේ නැහැ. මම හිතන්නේ නිලාරෙන් කාසින්ගෙන් පස්සේ කැම්පස් ඇතුළේ දක්ෂ නිර්මාණකරුවන් බිහි වුණේ. කලාව ප්‍රගමණයට අපට තියෙන රජයේ බදු මුදල් වලින් නඩත්තු කරන ආයතන වලින් කලාවට නව පරපුරට ආකර්ෂණ වෙන උපක්‍රම අධ්‍යාපන ක්‍රමවේද ඇතුළට අනිවාර්යෙන් අපි ගන්න ඕන. හැබැයි අද දවසේ අපි හිතන්නේ නොවෙන්නේ අන්න ඒක.
හුදකලා චරිත විතරක් බිහි වෙන ලාංකීය කලා ශාස්ත්‍රයේ ප්‍රගමණයට රියැලිටි වැඩසටහන් වලින් ගොඩ යන්න කොහොමත්ම බෑ. ඔයාට ඒක තේරෙනවනේ. ලංකාවේ ගොඩාක් අද රියැලිටි වැඩසටහන් තිබ්බට පෝෂණය වෙච්ච කලාත්මක අපි දැක්ක මහා පෞරුෂ අද බිහි වෙන්නේ නැහැ. සමහරවිට අපි ගිය අවුරුද්දේ දැක්ක ජනප්‍රිය චරිත අපිට මේ අවුරුද්දේ කවුද කියලා අමතකයි. ඒ කියන්නේ මං කියන්නේ සාමූහිකව සබඳතාවලින් බිහි වෙන පොකුරු කලා ලෝකෙට අපිට එන්නේ නැහැ. කලා ශාස්ත්‍රයට එන්නේ නැහැ. අපේ කලා සංස්කෘතියට එකතු වෙන්නේ නැහැ. දැන් පවතින කලා විෂය වර්තමානයට ඕන විදිහට සමහර තැන්වල වෙනස් වෙන්නේ නැහැ. එහෙම නැතුව අපිට නැවත අමරදේව වෙලා බුදවත් නර්තන ශූරින්ලා ටයිටස් තොටවත්තලා ඔය කවුරුත් හොයා ගන්නත් බෑ, මුණ ගැහෙන්නේ නැහැ. අපේ ලංකාවේ කලා ශාස්ත්‍රය ගොඩ ගන්න නම් අධ්‍යාපනයේ මුලින් වෙනස් කරන්නම ඕන. මේ යන රැකියා ඉලක්ක එහෙම නැත්නම් අර විෂය විතරක් පවත්වාගෙන යන්න ඇදගෙන යන අර විෂය නිර්දේශ කලාව අනිවාර්යෙන් නතර වෙන්නම ඕන. මම හිතන්නේ එහෙමයි. හරියටම හරි මොනරයි. ඒ තමයි විය යුත්තේ. අය කිව්වා වගේ නොවෙන්නේ ඒකමයි. යුගයේ ඛේදවාචකය. හැබැයි රත්තරන් වටින අදහස් ටිකක්. තව බොහෝ දේ කතා කරන්න හිතුණත් ඒ සිතුවිල්ල යටපත් කරගෙන මා ඔබ සැමරගෙන යනවා නැවතත් ගීතයට. සංගීතයට ගීතයට අතිශයින් පෙම්බැඳි පණ්ඩිත් W.D. අමරදේවයන් නම් වූ හෙළයේ මහා ගාන්ධර්වයන් ගායනා කරන විකසිත පෙම් පුකුරු පියු. මේ ගීතය රචනා වන්නේ අග්‍රගාමී ගීපද රචකයෙකු වන අජන්තා රණසිංහයන් අතේ. සංගීතයෙන් ගීතයේ හැඩවැඩ ගන්වන්නේ ප්‍රේමසිරි කේමදාසයන් නම් වූ ඒ අද්විතීය සංගීත වේදියාණන්. අපි රස විඳිමු අද හදසක් වන රස සුඳුරු චාරිකාවේ 4 වෙනි නැවතුම ලෙසින් විකසිත පෙම් පුකුරු පියු. විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ අයට පොඩි වී ගියාද පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ හිතේ කඳුළුබින් රැතන්යානේ ඉහ ඉද්දරදින් ඉක්කිබිනාසන ආදර සැවැරුම් ප්‍රේම පුරානේ ඔබට විරහකින් නොගෙනේවා ඔබට විරහකින් නොගෙනේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාද පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ
තනිකම රජයන පාළු විමානේ ගොම්මන් කළුවර හනාවැටෙද්දී ඔබ දිවි අරනේ පැතුම් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා මැණික් පහන් වැට දැල්වේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ හද සක්මන සියහඬ හද සක්මන ගීත එකතුවේ ඔබේ පස්සන තේරීම ලෙස ඔබ පිවිසෙනවා ඉතාමත් සොඳුරු යුග ගීතයකට. මේ ගීතය තෝරගන්න හිතුවේ ඇයි මොනරයි? ජානංගමගේ පස්වෙනි ගීත තේරීම. මම ආචාර්ය රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරන්ට වෙන් කරනවා. සඳ තරුමල් මට දන් දුන් මගේ රුසිල මුබාරක. අතුල සහ සමිතා දෙපළ ගායනා කරන ගීතය අලුත උපන් දියණියකට මව සහ පියාගේ ඇති හැකියාව වත්කුම සියල්ලම ලබා දෙන අපූර්ව දරුණුවිලි ගීතයක් බවට පත් කරලා තියෙනවා. අතුලගේ සහ සමිතගේ කටහඬ හා ප්‍රතිභාපූර්ණ සංගීතය මේ ගීතය ඇතුලේ මනාවට සංයෝජනය කරලා රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරන්ගේ ගීත පද රචනාවට අති සාධාරණත්වයක් කරලා තියෙනවා. මම මේ හැඟීමට ඉතාම කැමතියි. ඒ නිසා මම මේ ගීතය පස්වෙනියට තෝරගන්නවා. හැමදේම කියන්නේ හැමදේම භෞතික හා ආධ්‍යාත්මික වත්කම්. මොනරයි? ඔබ ආදරණීය දියණියකගේ ආදරණීය පියෙක්. ඔබේ මුළු වත්කම ඔබ ඇයට දායාද කරන්න සැලසුම් කළේ කොහොමද? ඕනංගී ඔය අහන මගේ හැම වත්කම මගේ දුවට ලබා දෙන්නේ භෞතික ආධ්‍යාත්මික වශයෙන් කොහොමද සැලසුම් කරන්නේ කියලා. මම ඒකට මෙහෙම උත්තරයක් දුන්නොත් මම මැටි ගොඩක් එකතු කරනවා. මැටි බෝලයක්. ඒ මම එහෙම කියන්නේ කියලා හුත් නංගි කිසිම දෙයක් දෙමව්පියන්ට සැලසුම් කරපු විදියට 100% දරුවෙකුට දෙන්න බෑ. ඒ මොකද දරුවා මේ ලෝකෙට එන්නේම අධ්‍යක්ෂ එකතු කරගන්න. අපට පුළුවන් අපි ළඟ තියෙන භෞතික හා ආධ්‍යාත්මික තියෙන හැමදේම එයාට පරිස්සම් කරලා ගොඩ ගන්න. එයා ඒකෙන් එයාට උන් නිර්මාණය කරනවා. ගොඩාක් වෙලාවට අපිට වර්ධන තැනක් තමයි අපි කැමති නිර්මාණය දරුවා ලව්ව හදන්න යන එක. නමුත් මම කැමති අර ඇහුවාගේ සියලුම දේ එයා වෙනුවෙන් ගොඩ ගන්නවා. මගේ තියෙන හැම ශක්තියක්ම හැම වත්කමක්ම ගොඩ ගන්නවා එයාගේ නිර්මාණය හදන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ඉපදෙනකොට ඔයාගේ තාත්තට ඔයා දක්ෂ නැටුම් ශිල්පිනියක් කරන්න සැලසුමක් තියෙන්න පුළුවන්. ඒත් ඔයා දක්ෂ ගුවන් නියමුවරයෙක් වෙන්න පුළුවන්. එතකොට තාත්තගේ සැලස වෙනස් වෙනවා. එතකොට තාත්තා එයා ගාව තිබ්බට වත්කම් සැලසුම ඔයාගේ සැලසුම වෙනස් කරනවා. සෑම දෙමව්පියෙක්ම මම හිතන විදිහට මමත් ඇතුළුව දරුවා එක වෙනස් වෙනවා. ලෝකේ අනිවාර්යෙන් වෙනස් වෙනවා. අවසානයේ කොහොම හරි බැලුවොත් දරුවා හදලා තියෙන්නේ එයාගේ නිර්මාණය. අපි සතුටු වෙනවා අපි අර වත්කම් වලින්
එයා ඒක නිර්මාණය කරාට දෙමාපියන් මං හිතන්නේ හැමදාම කරන්නේ නංගි අධික වේගයෙන් අධ්‍යක්ෂින් එකතු කරන දරුවාට ඒ ඉලක්කයට යන්න සහයෝගය දෙන්න කටයුතු කිරීම. මං හිතන්නේ මමත් කරන්නේ ඒකම විතරයි. මගේ දුවගේ හිණ වලට යන්න එයා එකතු කරන අධ්‍යක්ෂින් වල එයා කරන නිර්මාණයට එයා අලුතෙන් ලෝකයේ දැකලා කරන එයාගේ නිර්මාණයට මගේ වත්කම් එකතු කිරීම තමයි මම කරන්න කිව්වොත් නිවැරදි. මම හිතන්නේ වාගේ තාත්තත් කරේ ඒකමයි. මමත් කරන්නේ ඒකමයි. ඔව් අයියේ. මගේ තාත්තා කළේ ඒකමයි. මම දකින ලෝකයට මම දකින හීනයට යන්න තාත්තගේ සියලු වත්කම් හිමිකම් බැර කරලා පාර එලිපෙහෙලි කරලා දුන්නා. අයියා මුලින් සඳහන් කළා වගේ මහ ගොඩක් අවස්ථා හදලා දුන්නා. ඉතින් හැම තාත්තා කෙනෙක්ම අම්මා කෙනෙක්ම එහෙමයි කියලා තමයි මමත් හිතන්නේ. විශාරද සමිතා මුදුන්කොටුව සමග අතුල අධිකාරී ගයන මේ ගීතය රචනා කරන්නේ සිංහල ගීත ශාස්ත්‍රයට වටිනා නිර්මාණ රාශියක් දායාද කළ රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසිනි. මියුරුත්තම සංගීතයෙන් හැඩගන්වන්නේ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්. අපි පිවිසෙමු ගීතයට. සියහඬ හද සක්මන පස්වන ගීතය. සඳ තරුමල් මට දන් දුන්.
සුවිසල් සිත්තරණි තැනින් තැන ආනන්දනීය නිල් ආස වෙත අතුපතර වීදි සොඳුරුතම ගීතුරු සමුච්චයක අක්මුල් විහිද ගිය සාර පස වෙත සහෘද රසිකයන් කැටුව යෙදෙන රස සොඳුරු චාරිකාව හද සක්මන. මොනරායේ ඔබේ හද සක්මනේ එකිනෙකට වෙනස් විශිෂ්ට ගීත පහකම රසය අප විඳ අවසන්. මීළඟට අපි පිවිසෙන්නේ ඔබ තෝරාගත් 6 වන ගීතයට. 6 වන ගීතය ලෙස ඔබ තෝරගන්නවා වෙනස්ම ආරක ගීතයක්. ඇයි ඔබ මේ ගීතයට මේ තරම් කැමති? මේ ගීතයේ ඔබේ රසවින්දනය ගැන ඔබ සමග හද සක්මනේ යෙදෙන ඔබේ ශ්‍රාවකයන් සමගත් බෙදාගමු නේද? මගේ 6 වෙනි ගීත තීරීම මම සුනිල් එදිරිසිංහට සහ බන්දුලා නානායක්කාරවසන්ට වෙන් කරනවා. ඒ තමයි රෑවැඩ මුරේ අවසන් වන කණිසමට කියන ගීතයට. ලංකාවේ ගාමන් සංස්කෘතිය ආරම්භ වෙච්ච මුල්ම අවධියට මේ ගීතය අයිති වෙනවා. තරුණයන්ගේ ජීවිත සටන සහ අපේක්ෂාවන් ගාමන් සංස්කෘතිය එක්ක ජයගත්තාද එහෙම නැත්නම් ඒ වාණිජ අරමුණ ඇතුලේ තරුණිය දිය වුණාද කියන සමාජමය කතිකාව මේ ගීතය ඇතුලේ කරනවා. මම ඒ කතිකාවට ඉතාම කැමතියි. ඒ නිසා මම මේ ගීතය දැන් ගීත තේරීමේ අංක 6ට තෝරගන්නවා. හොඳයි. එදා ගාමන් සංස්කෘතිය අද ඊට වඩා පුළුල් ශේෂ්ත්‍රයන් තුල සංකීර්ණ වී තිබෙනවා විය හැකියි. ඒ කතිකාවට ප්‍රවේශයක් ගන්න කියා මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔව් නංගි, අද ගාමන් කියන දේ ගත්තොත් පුළුල් විෂය බෙදීමකට ගිහින්. ඒක හරියට අපි කතා කරොත් මුලින්ම පටන් ගන්නකොට ඕගල මිනිරන් ඒක හරි දුෂ්කර අමාරු කාර්යයක් ගොඩ ගන්න. අද බෝගල ග්‍රැෆයිට් යන්ත්‍රානුසාරයෙන් අර සියල්ල වෙනස් වෙන ආකාරයට එතකොට සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් රැකෙන විදිහට ඔවුන්ගේ සුබසාධන මට්ටම ඉහළ නම් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මුල්ම කම්කරු පන්තියට ඒ පහසුකම් තිබෙන්නේ නැහැ. ගාමන් සංස්කෘතිය ලංකාවේ ආරම්භ වුණකොට ඔන්න ඔය වගේ සාමාන්‍යයෙන් ඇවිරි වත්තේ බෝඩින් කාමරවල කාඩ්බෝඩ් වලින් තියන ඈත දුෂ්කර කැකිරාවේ තිස්ස මහරාමේ අන්න ඒ වගේ ප්‍රදේශවලින් ඉඳන් ආව ඇත්තටම ගාමන්ට් එක ඇතුලේ ඇඳුම්ද එහෙම නැත්තම් තමන්ගේ ජීවිතයේද මේ මහන්නේ කියලා හිතා ගන්න බැරි තරම් දුෂ්කර ක්‍රියාවක යෙදෙන අතීතයක් තමයි තිබුණේ. සමහර වැඩමුළ ගත්තොත් පැය 18ක් තරම් දිගයි. බෝඩියමට යන තරුණියට එහෙම නැත්නම් මේ කම්කරු සහෝදරියට ජීවිතයක් නොතිබ්බ ගන්නට කිව්වොත් හරියි. ඔවුන් විවාහයට පෙර කීයක් හරි හොයාගන්න මේ ශ්‍රමය අරන් කොළඹට එනවා. ඒ ශ්‍රමය වගුරවනවා. නමුත් එදා නියමිත මිල ලැබුණේ නැහැ. ඒකයි මල්විය නොවැද මීදියේ කර හරින්නේ මැෂිමද හිතද මහ හයියෙන් හඩන්නේ වගේ කවිපන්ති ඒ සින්දුවට ආදේශ වුණේ. රටට ඩොලර් ගෙනාවේ වෙළඳාම ඇතුලේ. තරුණ ශ්‍රමය ලාභයට අලෙවි වෙන කතාව තමයි මේ ගීතේ පුරා කියවෙන්නේ. මම දකින්නේ අද මහා වෙනස්කමක් වෙලා නැහැ. අද ශ්‍රමය සූරා කෙවෙනවා. නියමිත මිල ලැබෙන්නේ නැහැ. නමුත් එදාට වඩා අද යම්කිසි ප්‍රමාණයක සාධාරණයක් තියෙනවා කියන්න පුළුවන්. මේ ගීතය නම තව බොහෝ කාලයකට වරංගු වෙයි කියලා මම හිතනවා. ඕමරායේ ධනවාදයෙන් සූරා කෑමට ලක්වන වැඩ කරන ජනතාවගේ කෝණයෙන් මේ ගීතය නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම මගේ මතකයට නැගෙනවා
ඇන්ටන් ජෝන්ස් විසින් ගායනා කළ කන්තෝරුව මම වැඩ කරන එක තමා මාහට ඇති විනෝද උයන කියන ගීතයත් කේ.ඩී.කේ ධර්මවර්ධන විසින් රචනා කරන ලදුව වික්ටර් රත්නායක සහ ගායක පිරිස විසින් ගායනා කරන අප උදේ ගිහිල්ලා යලි හවසට එනවා. ඒ අතරේ ඒ පැයට බොරුවෙන් ගත වේ නම් අපත් එතනමයි රටත් එතනමයි කියන ගීතයයි. අපේ රටේ තියෙන ඛේද වාචකය තමයි ස්වාමියා සහ සේවකයා යන දෙදෙනාගෙන්ම එකිනෙකා වෙතත් පොදුවේ රට වෙතත් ඉටු විය යුතු වගකීම් සහ යුතුයකම් ප්‍රමාණවත් පරිදි ඉටු නොවීම කියලයි මම හිතන්නේ. ඒ දශක ගණනාවක සිට අද වර්තමානයේ දක්වාම පවතී. හොඳයි. එහෙමනම් අපි පිවිසෙමු දැන් ගීතයට. ප්‍රවීණ ගීපද රචක බන්දුල නානායක්කාරවසන් ශූරියනතින් ලියවුන මේ ගේය පද සංකල්පනාව හැඩවෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත නාද රටා තුළින්. ගායනය විශාරද සුනිල් එදිරිසිංහයන්. අද සියහඬ හදසක් වන 6 වන ගීතය. රෑ වැඩමුරය අවසන් වන කනිසමට. කනිසමට නුඹේ මුව පෙනේ පරවුණු කුසුමක් ලෙසට අරුණලු කැරලි වැටෙන සඳ අලුය මට නුඹේ ලොවට ලැබී පෙර දැගිලි නිදී වරන්නේ නිල් එළියටයි පෙතිගෝමර දැවෙන්නේ මල් වියලුවේද මේ දිය කර හරින්නේ මැසිමද හිතද මහයෙන් හඬන්නේ රෑ වැඩමුරය අවසන් වන කනිසමට නුඹේ මුව පෙනේ පරවුණු කුසුමක් ලෙසට අරුණලු කැරලි වැටෙන සඳ අලුය මත නුඹේ ලොවට ලැබී පෙර කළ පවට කඳුලැලිද සයුරේ රළ නගල්ලේ හද සුසුමන්ද පවනක් වී හමන්නේ තනි නොතනියට හෙව නැල්ලද සිටින්නේ ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ හදසක් වන
සියහඬ හද සක්මනෙහි අද සක්මන් කරන්නට අපි ගෞරවයෙන් ආරාධනා කළේ සියහඬ සහෘද රසවතට. මේ වන විට ඔබ දන්නවා ඔහු කවුද වගේ. ඔබේත් මගේත් මුහුණු පුතේ මිතුරු ගමුවේ ආදරණීය සහෝදරේ. අපි කවුරුත් ආදරය කරන ආදරණීය කවියෙක්. එහෙම කිව්වොත් මා වඩාත් නිවැරදි. ඔහුගේ හදවතේ ගැඹුරුම තැනක ආදරෙන් සෙනෙහසින් පරිස්සමට තබාගෙන තනියම රහසේ රස විඳින තවත් ආදරණීය ගීතයක් ඊළඟට ඔහු තෝරගෙන තිබෙනවා. මගේ දුවේ නුඹ අවදියෙන් ගීතය. මේ ගීතයේ මොනරයියගේ කතාව ගැන අපට කියන්න. ජානංගි මහා රාත්‍රිය කියන්නේ ලෝකේ විවෘත වෙච්ච වෙලාවක් නෙවෙයි. ඒ වෙලාවට පිරිමියෙක් විදිහට ලෝකේ දකින තාත්තෙක් තමන්ගේ දුවට ලෝකේ දකින්න එහෙම නැත්නම් ඒ රාත්‍රියේ ලස්සන දකින්න කතා කරන ගීතයක් තියෙනවා. ඒ තමයි මගේ දුවේ නුඹ අවදියෙන් නම් කියන ගීතය. දහවල් ලෝකයේ කියන මොන තරම් අත්දැකීම් තමන්ගේ දුවට ලබා දෙන්න පුළුවන් වුණත් රාත්‍රී ජීවිතයේ එහෙම නැත්නම් රාත්‍රියේ ඇති මිහිර දුවකට තනින් බලන්න බෑ. ඒක තාත්තෙකුට අනිවාර්යෙන් පෙන්වන්න වෙනවා. අන්න ඒ අදහස කරුණාරත්න දියුල් කෙනෙකුගේ කටහඬ සහ රෝහණ වීරසිංහගේ සංගීතය මොහු කරලා මේ ගීතේ නිපදවා තියෙනවා. මම මේ අදහසට හරිම කැමතියි. ඒ නිසා මම මගේ 7 වෙනි ගීතය ලෙස එම ගීතය තෝරගන්නවා. මේ ගීතයත් එක්ක ඔබ අපි වරගෙන යනවා මොනරයියේ ඔබේ හද සක්මනේ වෙනස් නිසවකට. මොනරයියේ ඔබ තාත්තෙක් ලෙස දියණියකට පෙන්වන ඒ රාත්‍රියේ ජීවිතය එහෙම නැත්නම් රාත්‍රියේ ඇති මිහිර ගැන අද මේ ඔබ සමග ඔබේ හද සක්මනේ යෙදෙන සහෘද ශ්‍රාවකයින්ට ඔබේ වචනයෙන් පෙන්වන්න උත්සාහයක් ගන්න පුළුවන්ද? ඔව් නංගි මේ ගීතේ මම ගොඩක් කැමති ගීතයක්. මේ ගීතෙන් මට දැනෙන හැඟීම ඔබ අහනවා. මම ඒකට මෙහෙම කිව්වොත් ඝන අන්ධකාරය ලෝකයේ సౌందර්යය වෙනස්. අභියෝග වෙනස්. කොටින්ම පොළව හුස්ම ගන්න හැටි වෙනස්. ගහකොළ කතා කරන හැටි වෙනස්. හැබැයි සුන්දරත්වය ඒ වෙනස දුරට පෙන්වන්න අම්මෙකුට බෑ. දැන් මගේ වයිෆ්ට අවශ්‍ය වුණොත් රාත්‍රී පෙන්වන්න එයාට ඉන්න 4 මායිමේ ඒ කියන්නේ ඉඩම ඇතුලේ පුළුවන්. නමුත් ඉතින් එපිට ගිහිල්ලා මහරාත්‍රියේ කාන්තාවකට අර නිදහසේ හැසිරෙන්න බෑ. ඒ කියන්නේ රාත්‍රී කියන්නේ ගැහැණු සමාජයේ ගෙයි දොරවහන ලෝකයක් අපිට තියෙනනේ. හැබැයි මේ ලෝකය ඔබේ මවට ඔබේ සීයා පෙන්වන්නේ නැති. මගේ බිරිඳට එයාගේ පියා පෙන්වන්නේ නැති. ඔබට ඒක ඔබේ පියා පෙන්වන්නේ නැති. මම කරන්නේ අන්න යුතුයකම. ඒක කරන්න පුළුවන් පිරිමියෙකුට. එහෙම නැත්නම් තාත්තට. තාත්තා රාත්‍රියේ ලෝකේ දකින සුන්දරත්වය. එහෙම නැත්නම් භයානකකම. හැම වෙනස් වීමක් දුවට අධ්‍යයනයට පෙන්වන්න පුළුවන්. මම පොතක මෙන්න මෙහෙම කියවලා තියෙනවා. ඒ පොතේ තියෙනවා ස්තුති තාත්තේ. මම ඒ මාවතී මහා අන්ධකාරයේ අතරමං නොවි ඔබ පෙන්නපු තරුමන් සලකුණු මං සලකුණු ඔස්සේ ඉදිරියට ගියමි කියලා. මේ ගීතේ අන්න ඒ වගේ සලකුණු පෙන්වීම. ඒ කියන්නේ රාත්‍රියේ දකින්න නොලැබෙන ඒ අත්දැකීම් ලබා දෙන්න දුවට කතා කිරීමක් තමයි මෙතන තියෙන්නේ. තාත්තෙකුට මහා රාත්‍රිය එහි සලකුණු දුවට කියලා දෙනවා කියන්නේ ඇය ශක්තිමත් කරනවා කියන එක. මේ ගීතයෙන් ඒ කතා කරන්නේ එවැනි ශක්තිමත් කිරීම. අන්න ඒකයි මට මේ ගීතය දැනෙන්නේ. ඕ මොනරයියේ
රාත්‍රියේ තිබෙන සුන්දර බව වගේම රාත්‍රියේ තියෙන භයානකකම ගැන මට කියා දුන්නේ අම්මට වඩා තාත්තා. කොහොමද දුවලා තාත්තලා එක්ක තියෙන ලේ බැඳීම මහා පුදුමාකාර බැඳීමක්. මට මතකයි යශෝදරා දුව පෙර පාසල් ගිය දවසේ මොණරායියා මුහුණු පොතේ ලියපු ලස්සන නිසදසක්. එයාද ඉස්සෙල්ලාම මොන්ටිසෝරි ගියා. ජීවිතේ ඉගිලෙන්න අත්තටු හයිය ගන්න හදනවා. අකුණු ගගහ වයින් අහසකත් දීප්තිමත්ව පේන තාරකාවක් නොවුනාට පොළොවේ වැලි කැටයක වෙනස හඳුනා ගන්න ජීවිතේ ඉගෙන ගනී බව මට හිතෙනවා. ඉතින් මොණරායියේ අපි ආදරණීය මොණරක්කවත් ආදරණීය යශෝදරා මොණර පැටික්කවත් එකතු කරගෙන සියහඬ හදසක් මොන රස විඳින ආදරණීය සියහඬ රසික රසිකාවෝ සමග අපි මේ ආදරණීය ගීතය විඳිමු. රත්නශ්‍රී විජේසිංහයන් අතින් ලියවුණු මේ ගීතය සංගීතවත් වන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු නාද රටාවලේ. විශාරද කරුණාරත්න දියුල්ගණයන්ගේ මියුරු හඬින් හදසක් වන 7 වන ගීතය මගේ දුවේ නුඹ අවදියෙන් නම්. මගේ දුවේ ඔබ අවදියෙන් නම් රැයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් මිහිරි දේවල් නුඹටමයි බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරකා බිම බලාගෙන වැවුදියට පෙම්බැඳි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගේ දුතනිය මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් මිහිරි දේවල් නුඹටමයි කන කළුවරට අප පින් කළොත් ඉර හඳ තරුවලට ණය ගැති ලොව දුන්නු දේ
දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදීන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි අද සක්මන අපි මීළඟට පිවිසෙනව මොනරායේ ඔබේ හද සක්මනේ 8 වන මන්සන්දියට. අපි මෑතකදී රස විඳි ගීතයක්. පෞද්ගලිකව මම බොහොම කැමති ගීතයක්. බොහොම මිහිරි ගැඹුරු හඬකින් ගෑන ගීතයක්. ඉතින් එවන් හඬක රස භාව විඳ ගන්න සහෘද ශ්‍රාවක ඔබ සූදානම්ද? කෝලෙක් මොටද මට මිහිරිව ගී ගයනා. මේ ගීතය සමග ඔබට ඇති සමීප බව අප සමග බෙදා හදා ගනිමින් මේ රස සොඳුරු චාරිකාවේ ඉදිරියට පියවර මනිමු. මගේ 8 වෙනි ගීත තීරීම. මම ඒක නව පරපුරට අයිති කරනවා. සමනෙලි ෆොන්සේකා කියන තරුණ ගායිකාව ගායනා කරන අරුණ ගුණවර්ධන සුජීව හෙට්ටිතන්ත්‍රි සංයෝජනයෙන් බිහිවුණු කෝලෙක් මොකටද කියන ගීතය. ජනේ ඔබ තරුණියක්. හැම තරුණියක්ම කැමති සතුට ප්‍රීතිය මිල මුදල් වලදී වගේම දුක අහන තනි රකින්න එකිනෙකාට උදව් වෙන ආදරණීය බැඳීමකට. එහෙම නැත්නම් ඒ සියල් මිශ්‍ර වෙච්ච බැඳීමකට. මම එහෙම කිව්වොත් හරි ඒ සියල්ල මිශ්‍ර වෙච්ච බැඳීමකට. මේ ගීතේ තරුණියකගේ ඇහිම් බලලා ඒ අපි නොදකින පැත්ත නොදකින කෝණය බලලා ලියවිච්ච ගීතයක්. මම මේ ගීතේ පද රචනයට සහ සංගීතය මුහු කිරීමට ඉතාම කැමතියි. ඒ නිසා මම මේ ගීතය මගේ 8 වෙනි ගීතයේ තීරීම ලෙස යොදා ගන්නවා. මේ ගීතය ශ්‍රවණය කරන විට ඔබේ මේ විග්‍රහය කතරම් සාධාරණද කියා ශ්‍රාවක සහෘදයන් තේරුම් ගනී කියා මා විශ්වාස කරනවා. ඔබ මෙහිදී විග්‍රහ කරනවා මේ ගීත රචකයා තරුණියෙකුගේ ඇහින් බලලා සුලභව නොදකින පැත්තක් ගැන මේ ගීතයෙන් ලියවිලා තියෙන්නේ කියලා. මං කැමති මොනරායේ මේ ගීතෙන් එළියට ඇවිල්ලා තරුණයෙකුගේ ඇහින් බලලා නොපෙනෙන පැත්ත ගැන සහෘද ශ්‍රාවකයන්ට ඔබ කියන දේ පිරිනමන්න. ඔව් නංගී, මේ ගීතේ තරුණියක්ගේ ඇහින් බලලා රචනා කරලා තියෙනකොට ඒක මම කියව ගන්න ක්‍රමේ නම් සමහර ආදර කතා තියෙනවා. භෞතිකව මිල මුදලින් වාහන වලින් සියල්ලම සම්පූර්ණ කරලා තියෙනවා. නමුත් ප්‍රේමවන්තියට දුක අහන්න ප්‍රේමවන්තයා අවශ්‍ය වෙලාවට නැහැ. කියන්නේ කාර්යබහුල සමාජයේ රැකියා, සබදතා, ව්‍යාපාර අර භෞතික සම්පත් උපේන මුදලින් ලැබුණට ආධ්‍යාත්මය බෙදා ගන්න ආධ්‍යාත්මයේ හිස් අවස්ථා මුණ ගැහෙනවා. අන්න එතනට තමයි ගීතයේ කියන්නේ කෝලෙක් මොටද මට නිතරම ගී ගයන උලලේනෙක් වෙහන් ඉඳ හිට දුක අහන ඉඳ හිට හරි දුක අහන්න ළඟ ඉන්නවා. ඒ වගේම සමාජයේ අද ගොඩක් පිරිමි පාර්ශව සමාජයේ ගැටිලා පවුල එතකොට යාළු මිත්‍රාදී නොයි අති විශාල සබඳතා මැද තමයි ප්‍රේමයට ඉඩක් දෙන්නේ. ඒකයි කියන්නේ රුවලක් මොටද සුලඟක් එනතුරු සිටින හබලක් වෙන ඔරුකඳ විරලට පදින.
ඒ කියන්නේ ඔරුවක යන්න පුළුවන් දෙදෙනෙකුට. ඒ කියන්නේ අවශ්‍ය ඉලක්කයට යන්න උඹයි මමයි විතරක් හිටපුවාම ඇති. ප්‍රේමවන්තිය හැම විටම කැමති. තමන් වටේ ඉඳගෙන ප්‍රේමවන්තයා රකින්න ආරක්ෂා කරනවා බලන්න. ඒකයි ගීතෙන් කියන්නේ. කටුවක් වයන් මල් නටුවක් මුර කරනවා. මෙතෙන්ද ඉල්ලන ආරක්ෂාව ඉල්ලනවා. ඒ බලාපොරොත්තු වෙන ආරක්ෂාව එහෙම නැත්නම් අර බාහිර සමාජයට තමන්ගේ ප්‍රේමතා තමන් රකින්නවා කියලා පෙන්වන්න ඉඳහිට හරි ආරාධනා කරනවා. ඊටම මනවින් භෞතික ලෝකයේ භෞතික සම්පත් එක්ක දුවන ලෝකේ ආධ්‍යාත්මය හිස් වෙන අවස්ථාව. එයට අවශ්‍ය අර ඉදිරිපත් වීම ඉල්ලන වචන පෙළ ගැනීමක් මේ ගීතේ පුරාම මම දකිනවා. ඒක තමයි මම මේ ගීතේට මගේ ඇහින් දකින කෝණේ කියලා මට කියන්න පුළුවන්. හොඳයි. ආදරය තුලින් ජීවිතය සොයන ගැහැණියක්. ඒ ආදරයෙන් බලාපොරොත්තු වෙන්නේ රැකවරණය, ආදරය, ආරක්ෂාව. ඒ ගැහැණු ආත්මය පිළිබඳ ලියවුන මේ අපූර්ව පද පෙළ රචනා කරන්නේ සුජීව හෙට්ටිතන්ත්‍රය. අපේ ජීවිතේ සතුට නොවේ, දුක බෙදා ගන්නයි, ජීවිතේ බෙදා ගන්නයි අපිට තව කෙනෙක් ඕන වෙන්නේ. ඒ කෙනා සුළඟටත් නැවෙන මල් නටුවක් නොවේ. මලක් රකින්න මල් නටුවේ කටුවක් වගේ වී යුතුයි. එහෙම තමයි හැම ගැහැණියක්ම Taman ආදරය කරන පිරිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ අපූර්ව ගීතය සංගීතවත් කරන්නේ අරුණ ගුණවර්ධනයන් විසින්. අපි අහමු අද සියහඬ හද සක්මන රස සොඳුරු චාරිකාවට මොනරාය තෝරගත්ත 8 වන ගීතය. කෝලෙක් මොටද මට මිහිරිව ගී ගයනා, උලලේනෙක් වයන් ඉඳ හිට දුක අසනා. මොටද මට මිහිරිව ගී ගයනා, උලලේනෙක් වයන් ඉඳ හිට දුක අහනා. කෝලෙක් මොටද මට මිහිරිව ගී ගයනා, උලලේනෙක් වයන් ඉඳ හිට දුක අහනා. මොටද සුළඟක් එනතුරු සිටිනා, හබලක් වයන් නොරුවක් විරලට ගේනා. කෝලෙක් මොටද මට මිහිරිව ගී ගයනා, උලලේනෙක් වයන් ඉඳ හිට දුක අහනා.
නටුවක් මොටද මටලා සුළඟට සැලෙනා කටුවක් වියන් මල් නටුවක් මුර කරනා කෝලෙක් මොටද මට මිහිරින් ගී ගයනා උලලේනෙක් වියන් නිඳ හිත දුක අහනා කෝලෙක් මොටද මට මිහිරින් ගී ගයනා උලලේනෙක් වියන් නිඳ හිත දුක අහනා හද සක්මන ඊළඟට මොනරය තෝරගන්නවා සංගීතවේදී රූකාන්ත ගුණතිලකයන්ගේ වෙනස්ම ආකාරයක ගීතයක්. ඉතින් ඉඩ හරින්න ඔබේ අදහස් වලට සියහඬ ගුවන් ගැබේ සැරිසරන්නට. හොඳයි, මම දැන් මේ තෝරන ගීතය විවෘත ආර්ථිකී විසින් අපට ලබා දුන්න උත්තර අදටවත් නැති කරපු කාලකන්ණි සංකල්පයක් ගැන ලියවිච්ච ගීතයක්. මම විශේෂයෙන් මෙතන ඒ කාලකන්ණි කියන වචනේ යොදා ගන්නවා. පෞල් සංස්ථා බිඳවැටුණු කාන්තාවන් මැද පෙරදිගට පිටව යෑම, ඒහා බැඳුණු කිසිම දෙයකට උත්තර අපට හොයාගන්න බැරි වුණ, ඒ වගේම කාන්තාව මැද පෙරදිග ගිහින් අපේක්ෂා කරපු ඉලක්කය ලැබුණාද, එහෙම නැත්නම් අපට වැරදුනාද, එයින් අපට උරුමුණු ප්‍රතිඵලය මේ ගීතය ඇතුලේ කතා කරනවා. රූකාන්ත ගුණතිලක ගායනා කරන නෙලන්නට ගින් පළවැල ගෙනෙන්නම් ඉතින් හනිකට කියන මේ ගීතය ඉතාම ලස්සන පද රචනාවක්. අදටවත් මම දන්නේ මේ ගීතය රචනා කරපු පද රචකයා කවුද කියලා. හැබැයි රූකාන්ත ගුණතිලකගේ ප්‍රතිභාපූර්ණ කටහඬ හා සංගීතය මේ ගීතයට සාධාරණයක් නම් කරලා තියෙනවා. මෙහි තියෙන හැඟීම බෙදා ගන්න, ඔබ සමග බෙදා ගන්න මම මේ ගීතේ දැන් තෝරනවා. උපන් බිමේ පිළිසරණක් නැති වෙනකොට නූපන් බිමක් සමග සිහින කුට්ටුවට තියෙන පරාජයම උරුම වුණු සූදුවක්. එක පරපුරක් නොවේ, පරම්පරා කිහිපයක් තිස්සේ මේ සූදුව කරනවා. ඒ සූදුවෙන් අපි පරාදයි මොනරයි. දිගින් දිගටම පරාදයි. ඒක ඛේදවාචකයක්. නිකම්ම ඛේදවාචකයක් කියන්න මම කැමති නෑ මොනරයි. ඒක මහා ඛේදවාචකයක්. රටක් විදිහට මේ ඔට්ටුවට තියන්නේ අපේ රට තනන මව. මව් ශාකයේ සූදුවට තියන්න වෙන තැනට වැටෙනවා කියන්නේ ඊට එහා දෙයක් ඉතුරු වෙලා තියෙනවද? ඔබට කියන්න තියෙනවද මේ ගැන යමක්? ඔව් නංගි, මම ඉන්නේ මැද පෙරදිග. මේ මැද පෙරදිග ගත්තොත් මේ ගීතෙන් කියවෙන කතා ගොඩක් අදත් අහන්න මට ලැබෙනවා. සමහර වෙලාවට එකම කතාව කීපවරක් විවිධ විදියට අහන්න ලැබිලා තියෙනවා. මේ ඛේදවාචකයට උත්තර දෙන්න අපි අදටවත් සමත් වෙලා නැහැ. සමාජයෙන්, විශේෂයෙන් ලාංකීය කාන්තා සමාජයෙන් ඉහළට එන්න ඕන හඬක් මොනම හේතුවකින් වැහිලා සදාතනික විදිහට වහලා තියෙනවා. අඩුම තරමේ විදේශ රැකියාවට යවන කාන්තාව රටින් පිට සහ ඇතුලේ කියන ජීවිත දෙකම නන්නස්තර වෙලා තියෙනකොට ලංකාවේ කාන්තා සංවිධාන හෝ වෙනත් සංවිධාන මේ ගැන කතා කරන්නේ බලන්නේ අපි අපනයන කරන කාන්තා ශ්‍රමය ගැන පමණයි. හැබැයි අපි අදටත්
රූපවාහිනී තිරේ කටාර් ඩුබායි බහරේන් රාජකීය පවුල්වල ගෘහපාලිකා ඇබෑර්තු ඇත කියලා දාන ඇඩ්වර්ටයිස්මන්ට් ගැන විතර වද වෙනවා. පවුල් සංස්ථාව විනාශ වෙන, පවුල් සංස්ථාව පුරා කැඩලා යන, ඒ මතින් අසර වෙන කාන්තාව ගැන අපි අපේ ඇහැ යොමු කරනවාද කියන සැකේ පවතිනවා. ඔබ කීව වාගේම මේක බරපතල ඛේද වාචකයක්. අපි අද කඳට හෙන ගහපු ගහකින් මල් සහ ගෙඩි බලාපොරොත්තු වෙන තරම් පහතට වැටිච්ච ආකාරයට මේ මැද පෙරදිග කාන්තා ශ්‍රමය ගැන බලන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම ඛේද වාචකයක්. මේක ඛේද වාචකයක්. ඔබ තමයි ඒකට හරිම අර්ථකථනය දුන්නේ නැහැ. ඇත්තටම මේ ගීතේ පුරා කිනා වගේම මේ ඛේද වාචකය කොතනින් ලාංකීය සමාජය නතර කරයිද කියන එක මට අදටවත් හිතා ගන්න නම් බැහැ. ඕමනරයි ඒක මහා බරපතල ඛේද වාචකයක්. මොනරය තෝරගත් මේ ගීතය සිංහල ගීත ශාස්ත්‍රයේ පෙරලිකාර නිර්මාණකරුවෙක් වන රූකාන්ත ගුණතිලකයන් විසින් සංගීතවත් කර මිහිරුහඬින් සම්මාදම් වෙද්දී මේ ගීතේ පද රචනය කරන්නේ සිරිසේන මුදියන්නේ ගමයන් විසින්. අපි රස විඳමු මේ ආදරණීය ගීතය. අද සියහඬ හද සක්මනේ නමවන පියවර ලෙසින් නෙලන්නට ගොසින් පළවැල ගෙනෙන්නම් ඉතින් බරටම. Then
දරුවනේ නාඩ ඉව අම්මනා සත් සමුදුරෙන් එහා බැසගෙන සිත්තු සින්නොවේ මැරි මැරි කප්පරක් කිල්ටි ළඟ වැටි උල උලා වැටි උල උලා නුවන් මොණරවිල අපේ ආදරණීය සහෝදර රසවතාගේ ගී පොතේ පිටු අතරින් ඔහුගේ ඇතුළු හද ගැබ තුළට පිවිසෙමින් ඔහු මෙතෙක් රස විඳ ඇති ගීත සමුච්චයෙන් සියහඬ සහෘද ශ්‍රාවකයින් වෙත විවර කළ හද සක්මනේ අවසාන ඉම වෙත දැන් අපි එළඹ තිබෙනවා. අද හද සක්මනේ අවසානයේ සනිටුහන් කරන්නට කලින් අපට කියන්න අවසාන වශයෙන් ඔබ තෝරාගත් මේ ගීතයේ ඔබ දකින විශේෂත්වය. සියහඬ හද සක්මන ගීත චාරිකාවේ මගේ අවසාන ගීත තේරීම මේක. සමාජය තුළ පුද්ගල විප්ලවයක් අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන. තනි තනිව වෙනස් වීමත් විප්ලවයක්. සමාජය තුළ අද දනින් වැටෙමින් හැදෙන පරම්පරාවක් ඉන්නවා. සියලුම ශේත්‍රවල එක දකින්න ලැබෙනවා. ඒක නතර කරගන්න නම් අපි දෙපයින් නැගිටින්න කැමති පරම්පරාවක් උවමනාවෙන් හදන්න වෙනවා. මම ආයෙමත් කියනවා. අද සමාජය වැටෙමින් පවතිනවා. අප ඒ හරහා කරන කැපවීමට එල්ලවන පීඩනය, මර්ධනය, රැවටීම දරා ගන්න පුළුවන් පරම්පරාවක් හදන්නම වෙනවා. විජේ කුමාරතුංග ගායන දඟගේ දඬුවම් සියුමලි වැඩිනම් කියන ගීතයත් එක්ක මම මේ පණිවිඩය සමාජගත කරනවා. ඊටාම ආදරණීය ප්‍රකාශයක්. සමාජයේ කවදා හරි සුබදායක අතට වෙනස් වෙන්නේ ඒ අදිෂ්ඨානයන් සපිරුණු මිනිසුන්ගෙන්. කියන්න මොනරයි ඒ සඳහා පුද්ගලයන් ලෙසත් සමාජයක් ලෙසත් කළ යුත්තේ කුමක්ද? මම හිතනවා මේක මගේ සිතුවිල්ල. රටට ආදරය කරන විප්ලවයක් ඕන. රටට ආදරය කරන විප්ලවයක් වෙන්න ඕන. ඒ විප්ලවය ඇතුලේ දේශානුරාගය, ජාතිකානුරාගය ගලාගෙන යන්න ඕන. අපි අතීතයට දඬුවම් කරන්න ඕන, අනාගතය සකස් කරගන්න ඕන. ඔන්න ඔය පදනම උඩ ඉඳගෙන චීනයේ කොමියුනිස්ට්වාදය අතහැරියට පස්සේ දැවැන්ත පිම්මක් ගත්තේ චීන ජාතිය කියන කන්සෙප්ට් එකට. ඉන්දියාව ගත්තොත් ලබාගෙන ඇති සියලුම ජයග්‍රහණ අරන් තියන්නේ ඉන්දියානුවාදයේ ඇතුලේ. අපි වැව් හදනකොට මතකනම් අපි වැව් හදනකොට අපේ කුෂිකර්මය ගැන අපට ඕන පදනමක් තිබුණා. ලෝකයේ එතකොට අපිට පිළිගත්ත පදනමක් තිබුණා. අපි අවුකන හදනකොට ලෝකෙට අපේ සංස්කෘතිය ගැන පදනමක් තිබුණා. ඒ පදනමක් ලෝකයට කීවා. ලංකාවේ නැවත මොනම ආකාරයෙන් හරි විප්ලවයක් වෙනවා. ඒක මම කියන්නේ ආයුධ සන්නද්ධ විප්ලවයක් කියලා. ආධ්‍යාත්මික විප්ලවයක් වෙන්න ඕන. ඒ විප්ලවය වෙනවා නම් ඒ විප්ලවයට පස්සේ අනිවාර්යෙන් ලාංකිකවාදය මම නැවත එක කියනවා. ලාංකිකවාදයේ මතු කරන දෘෂ්ටිමය ගමනක් වෙන්න ඕන. ඒක ඇතුලේ අපේ යපුන් කුෂිකර්මය ඉස්සල්ලාම ශක්තිමත් වෙන්න ඕන. අධ්‍යාපනයේ වෘත්තීය මට්ටම වෘත්තීය ඉලක්කවන අපේ හර පද්ධතියෙන් ඉලක්කවන රටාවකට යන්න ඕනේ. නම් ඊළඟ પરම්පරාව දේශපාලකයා රාජ්‍ය නිලධාරියා අනිවාර්යෙන් ප්‍රශ්න කරන ඔවුන්ට අභියෝග කරන પરම්පරාව වෙන්න ඕන. අන්න ඒ විප්ලවය ලංකාවේ වෙන්න ඕන කියලා මම හිතනවා. මම ඒකට මගේ ශ්‍රමය මගේ ශක්තිය මම යොමු කරනවා. අනිවාර්යෙන්ම මොනරයි එකඟයි. ඒ කියන විප්ලවය
රටට ආදරය කරන ලාංකිකවාදය මතු කරන දෘෂ්ටිමය ගමනක් ආරම්භ කරන විප්ලවයක් වීමයි වැදගත්. දේශපාලනඥයා රාජ්‍ය සේවකයා ප්‍රශ්න කරන ඔවුන්ට අභියෝග කරන අනාගත පරපුරක් බිහි කළ යුතුව තියෙනවා. එය ඔබේත් මගේ යුතුයකමක් වගකීමක් හැටියටයි මා දකින්නේ. එහෙමනම් අපි දැන් පිවිසෙමු ගීතයට. මේ ගීතය බිහිවන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ශූරින්ටම සුවිශේෂ වූ සරල සුගම අර්ථවත් වදන් සමුච්චයකින්. එදා මෙදා තුර සිංහල ගී සමූහය අතර දුලබ තේමාවක් රැඳී තිබෙනා වූ සුවිශේෂී ගීතයක්. ඉතින් මොනරයි ඔබ ඔබේ හද සක්මන නිම කරන්නට සූදානම් වෙන්නේ ජනප්‍රිය දක්ෂ කලාකරුවෙක් මානව හිතවාදියෙක් ලෙස ජනතාවගේ මහත් ආදරයට පත් වූ විජය කුමාරතුංගයන් විසින් ගැයූ විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින් සංගීතවත් කළ දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් ගීතය. අපි රස විඳිමු ඒ සුවිශේෂී ගීතය අද හද සක්මනේ අවසාන ගීතය ලෙසින්. යුක්තිය උදෙසා කැමර දීමයි යුක්තිය උදෙසා කැමර දීමයි දඟගෙයිලෑමට අප සැම කළ පව මුඛවාඩම් බැඳ එකෙකු නසන කල දනි උසුව හසක් තව උපදින බව වරදට එරෙහිව අවි ඔසවන්නේ වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදී තපස් රකින්නේ පිට කොඳු බිඳගත් ඔල මොල නිවටුන් දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අලුගෝ සුවනේ එල්ලාපන් අලුගෝ සුවනේ එල්ලාපන් කටු ඉඟුලේ අප එල්ලාපන් හද සක්මන සුවිසල් සිත්තරණ තනින් තන ආනන්දනීය සුනිල අහස වෙත අතුපතර විහිදී සොඳුරු ගීතුළු සමුච්චයක
අක්මුල් විහිද ගිය සාර පස සොයා ගිය රස සොඳුරු චාරිකාවට අදට විරාමයක් තබන්නට කලින් දැන් අපි සූදානම් වෙන්නේ අද හද සක්මන අතරතුර ශ්‍රාවක සහෘදයින් වැඩිම ප්‍රමාණයකගේ සිත් නැවතුණු ගීතුර වෙත නැවත පියමන් කරන්නට. අපි බලමු ඒ කොතැනද කියලා. මගේ දුවේ ඔබ අවදියෙන් නම් මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් මිහිරි දේවල් නුඹටමයි. පෙර එක සමයක මුණු පොතේ සැරිසරන විට අහම්බෙන් මට හමු වෙනවා ගීතයට, කවියට, කලාවට ආදරය කරන ආදරණීය මිනිස්සු. හිතා ගන්නවත් බැරි තරම් හරි අපූර්ව රටාවකට අමුවදන් අඩු කරලා හදවත් වෙත අරුත්බර ප්‍රවේශයන් සකසන සංවේදී මාවත් මවන දක්ෂ කවියෙක්. නිර්මාණවේදියෙක්. ඒ නිර්මාණවේදියා අපට සොයා දෙනවා ආදරණීය සහෝදරයෙක්, මිත්‍රයෙක්. ඒ නුවන් මොනරවිල මොනරයියා. ඒ තමා ආදරණීය ආමන්ත්‍රණය අපේ. මං එතනදී බහුවචනයක් පාවිච්චි කරන්නේ වැරදිලා හැම නෙවෙයි. මට විශ්වාසයි ඒ සනාථ කරන්නට ඔබේ සහෝදර ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් සාක්ෂි දෙයි. නමුත් පහුගිය කාල වකවානුව පුරාවටම අපිට ඒ ආදරණීය කවියා මඟ හැරෙනවා. නුවන් මොනරවිල, ඔබට ඒ ගැන කියන්න දෙයක් තිබෙනවද? පෞනම්ගි, පහුගිය කාලේ පුරාම නිර්මාණකරණයෙන් ටිකක් ඈත් වුණා කිව්වොත් නිවැරදි. සමහර විවිධ කෝණ ඔස්සේ අදහස් සුවමාරු කර ගැනීම වලට ගියා මිසක් සත්‍ය විදිහට අර දකින කතාවක්, දකින සිදුවීමක් කවියකට එහෙම නැත්නම් නිසගසකට පෙරලන්න අර මනසේ විවේකයේ ගොඩාක් අහිමුණා. මමත් ඊටාම කැමැති හැම විටම මා තුළ ඉන්න කවියා එක්ක ජීවත් වෙන්න. නමුත් වැඩ රාජකාරී හැල්මේ දුවන සමාජයත් එක්ක අර අපිටත් ඇත්තම කාලය කියන එක අර මානසිකව නිදහසේ හිතලා නිර්මාණයක් කරන්න තියෙන කාලේ අඩු වෙලා තියෙනවා. නමුත් මම ඔබට සහතිකයක් දෙනවා. කවදාකවත් නුවන් මොනරවිල කියන කවිය නම් මම අතින් නැරෙන්නෙම නැහැ. නැරෙන්න දෙන්නේ නැහැ. බොහෝම ඉක්මනට මේ සියල්ලෙන්ම මිදලා ආපහු හුදකලාව නුවන් මොනරවිල කවියට ගලා යන්න මම ඉඩ දෙන්න බලාපොරොත්තු වෙනවා. නුවන් මොනරවිල කියන ප්‍රේමණීය කවියාට, ආදරණීය සහෝදරයාට, මිත්‍රයාට, හිතවතාට ආදරය කරන අපි හැම දෙනාටම මොනතරම් වටිනවද ඒ සහතිකය. බොහොමත්ම ස්තුති මොනරයි. ඒ වගේම පුදුමාකාර සතුටක් හිතට දැනෙනවා. හද සක්මනින් මාලද තවත් වත්කමක් හැටියටයි මා ඒ සහතිකය බාරගන්නේ. මේ ගීදහය කෙමෙන් කෙමෙන් දිගහැරෙන විට මොනරයියේ ඔබේ රසඥතාවයේ විචිත්‍රවත් බව මෙන්ම දිග පළල ගැඹුර ගැන දල සටහනක් මගේ හිතේ ඔබ සනිටුහන් කළා. සුන්දරත්වයේ මිහිර කැටි කරගත් කාලය ඉක්මනින් හමාර වීම ලෝක ස්වභාවයක්. ඒ ධර්මතාව සියහඬ හද සක්මන හෝරාවටත් එලෙසම උරුමයි. ඉතින් හද සක්මන රස සොඳුරු චාරිකාව නිමා කොට සමුගෙන යන මත්තෙන් සියහඬ වෙනුවෙන් මා ඔබට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.
බොහෝමයක් වැඩ කටයුතු වල යෙදී සිටියදී ඒවා මදකට හෝ පසෙකලා අප වෙනුවෙන් ඔබේ වටිනා කාලයෙන් හෝරාවකටත් වඩා කාලයක් වෙන් කිරීම ගැන ඔබේ හදවතේ රැඳි රසවින්දනයේ සුන්දරත්වයෙන් මේ නිමේෂයේ කිසිදු හිස්තැනක් නොමැතුව පුරවාලු වාටත් ඔබට බොහොමත්ම ස්තුතියි. මොනරයි ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනාවන් අනාගත බලාපොරොත්තු සියලු වැඩ කටයුතු මල්ඵල ගැනීමයි අපි ඔබට සුබ ප්‍රාර්ථනා ගෙනෙනවා. ඒ වගේම නිදුක් නිරෝගී චිරජීවනයේ සපිරි වාසනාවන්ත හෙට දවසකට සියහඬ පවුලේ සුභාශිංසන නිබඳවම ඔබට හිමි වෙනවා. ඉතින් ස්තුතියි ජානි වසන්ති මගේ ලබිති සහෝදරියට. ඉතින් ස්තුතියි සියහඬ හදසක්මන වැඩසටහනට. ඉතින් ස්තුතියි සියහඬ හදසක්මන කාර්ය මණ්ඩලයට. මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන ඊළඟ විප්ලවයේ ජනතා අදහස් සහ ආධිපත්‍ය පවතින්නේ රැඳෙන්නේ සයිබර් අවකාශය ඇතුලේ කියන එක. හරවත් සමාජයක් බිහි කරන්න මේ ගමන සාර්ථක කරගන්න මම ඔබලාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ආඩම්බර වෙනවා මා පෞද්ගලිකව මීට පෙර ඇසුරු කරපු ජානි වසන්ති ඇතුලේ අද මම ඉතා දක්ෂ ජනමාධ්‍යවේදිනියක් දකින්න ලැබුණා. ඇත්තටම ඔබලා වගේ කැපවීම යම් හරවත් යමක් රටට දෙන්න බලාපොරොත්තු වෙන තරුණ කාන්තාවන් සහ කණ්ඩායමක් අපට වාසනාවක්. ඉතින් මම ස්තුතියි කියනවා සියහඬ හදසක්මන වටා එක් රොක් වී සිටින සහෘද ඔබ සැමට. ජය වේවා ඔබට, ජය වේවා ලංකාවට, ජය වේවා ජානි වසන්ති. ඔබ සැමට ස්තුතියි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හදසක්මන සහෘද හිතවතුනි හිතවතිය, අප මේ පසු කරන්නේ මිනිස් ඉතිහාසයේ ඛේදනීයම කාලවකවානුවක්. සමස්තයක් ලෙස ලෝකයම බිහිතියෙන් ශෝකයෙන් මෙන්ම ප්‍රියයන්ගේ වෙන්ව යෑම් වලින් තැති ගැන්වුණු අවස්ථාවක්. මුළු ලෝවම විශාලාවක් වෙමින් පවතින අවස්ථාවක්. ඉතින් අදට හදසක්මනාන්තයේදී ඔබට මා සමුදින්නට මත්තෙන් ඔබ සියලු දෙනාටමත් සකල ලෝකවාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය සැලසීම සැලසේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ශ්‍රාවකයනි, තවත් සුන්දර රසවත් හදවතක සක්මනක් සමග අප ඔබ හමුවට එන පොරොන්දුවෙන් අදට ඔබෙන් සමුගන්නවා ඔබේ හිතවත් ජානි වසන්ති. හිස් අවකාශයේ එක් ඉසව්වක අර්ථයෙන් සුවිශාල කඳු මුදුන් තනන එහි නිම්නයන් ඔස්සේ ගලා බසින්නට සෙනෙහසින් සරුසාර දිය දහරමවන සහෘද ශිල්පීන්ටත් එදිය සිසිලස විඳිමින් නිරන්තරයෙන් එහි අසබඩ රැඳෙමින් සියහඬ මිටියාවත සුන්දර කරවන සහෘද රසික ඔබටත් තුති පුදමි. දිගාසිරි පතමින් සෙනෙහබර නවාතන සියහඬට ඔබ සැමට සුබ රාත්‍රියක්. කන කළුවරට අප පින් කළොත් ඉර හඳ තරුවලට ණය ගැති ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදීන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට
මිහිරි දේවල් නුඹටමයි. සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ. ඒ ඔබේ හඬයි මේ සිය හඬයි. සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය. සිය හඬ